ඔයාලා එකතු වෙන්නේ මිශ්‍රණ පාඩමට අදාළ දෙවෙනි වීඩියෝ එකත් එක්ක පළවෙනි වීඩියෝ එකේත් අපි ප්‍රශ්නාංක 124ට යනකම් කතා කරා. අද අපි ප්‍රශ්නාංක 125 ඉඳලා ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ගන්න ප්‍රශ්නාංක 125 ප්‍රශ්නාංක 125 අපිට කියන මෙන්න මෙහෙම කැමරට ගන්නා ලුණු නියදියක් තිත රසයෙන් යුක්තයි කියලා කියනවා. මේ ලුණු නියදිය වාතයට නිරවන්නේ කරලා තිබ්බට පස්සේ තෙත ස්වභාවයකට පත් වුණා කියලා කියනවා. අපි දන්නවා ලුණු නිෂ්පාදනයේදී තුන්වෙනි තටාකයේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ලැබෙන්නේ. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ලැබෙන්නේ අදාළ ද්‍රාවණයේ සාන්ද්‍රණය 10 ගුණයක් වුණාට පස්සේ. බැරි වෙලා සාන්ද්‍රණය චුට්ටක් හරි තව වැඩි වුණොත් එහෙම මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලට අමතරව මැග්නීසියම් ලවණ මේ ලුණු සමග තැම්පත් වෙනවා. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට් වගේ ලවණ වර්ග තමයි මේ ලුණු සමග තැම්පත් වෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු රස වුණාට මේ මැග්නීසියම් ලවණ තිත්ත රසයකින් යුක්ත වෙනවා. මේ මැග්නීසියම් ලවණ සාමාන්‍ය වායුගෝල ජල වාෂ්ප පුරාගෙන දිය වෙලා යනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි අර ලුණු නියදිය තියලා තිබ්බට පස්සේ අර දියාර ස්වභාවයකට පත් වෙන්නේ. ඒකට මේ අවස්ථාවේදී අර සෝඩියම් ක්ලෝරයිඩ් සමග තියෙන අර මැග්නීසියම් ලවණ තමයි වායුගෝලීය ජල වාෂ්ප පුරාගෙන මේ දිය වෙලා යන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් උත්තරේ 4 වෙනි එක. හරි ගන්න ප්‍රශ්නාංක 126. එතකොට මේගොල්ලෝ කියලා තියෙන විදිහට අරන් තියෙන්නේ සමාන ජල පරිමාණ. දැන් මෙතන අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 500ක් නම් මෙතන අරන් තියෙන ඝන සෙන්ටිමීටර් 500ම. එහෙනම් සමාන ජල පරිමාණ අරගෙන තියෙන්නේ. අපි දන්නවා කිසියම් ද්‍රාවකයක කිසියම් ද්‍රාව්‍යයක් දිය වුණාට පස්සේ ඒ දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වුණාට පස්සේ අපි කියනවා අදාළ ද්‍රාව්‍යයෙන් ඒ ද්‍රාවකය සම්තෘප්ත වෙලා තියෙන්නේ. ඉතින් ලුණු කැට වශයෙන් ගත්තත් කුඩු වශයෙන් ගත්තත් අරන් තියෙන සමාන ස්කන්ධ නම් මේක දිය වුණාට පස්සේ කැටත් නැහැ කුඩුත් නැහැ. ඉතින් සම්පූර්ණයෙන් ඔක්කොම ටික එහෙනම් දිය වුණාට පස්සේ එකම ස්වරූපයකට පත් වෙලා. ඉතින් එහෙනම් මට කියන්න පුළුවන් මෙයා දිය වුණාට පස්සේ මේක දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දක්වා මේක දිය වෙනවා. ඉතින් ඒතකොට කැටද කුඩුද කියන එක අදාළ නැහැ. දිය වුණාට පස්සේ කැට හොයාගන්න බෑ මට කුඩු හොයාගන්නත් බෑ. ඉතින් ඒතකොට මේ අදාළ ද්‍රාවණ පරිමාණ සමාන නිසා මේ දෙන්නගෙම දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණ සමානයි. එන්න මට ගන්න පුළුවන් පිළිතුර පළවෙනි පිළිතුර. ගන්න ප්‍රශ්නාංක 127 මේක 2011 දී විභාගයට ආපු ප්‍රශ්නයක්. රසායනගාරයේ තිබෙන සාන්ද්‍ර අපි කියන HCl අපි දන්නවා එක. මුල බෝතලේ ලේබල් එක ගහලා තියනවලු W බෙදීම W අපි කියනවා ඒක ස්කන්ධ භාගය මේක ස්කන්ධ ප්‍රතිශතයක් විදිහට පෙන්නලා තියෙනවා 36.5% කියලා පෙන්නලා තියෙනවා. මින් අදහස් වන්නේ කුමක්ද කියලා අහනවා. මුළු ද්‍රාවණයේ ස්කන්ධය කොටස් 100ක අර පවතින HCl ප්‍රමාණය තමයි මේ 36.5 කියලා කියන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් පිළිතුර පළවෙනි. ගන්න ප්‍රශ්නාංක 128 මේක 2011 දී විභාගයට යක්. ලේවාලු නිෂ්පාදන ක්‍රියාවලියේදී කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අණු පිළිවෙලින් සිදු වෙනවා කියලා කියනවා. එම ලවණවල ද්‍රාව්‍යතාව පිළිබඳ නිවැරදි සම්බන්ධතාව අර කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. අර බලගන්න මෙන්න මෙහෙම. අපි දන්නා ලුණු නිෂ්පාදනයේදී තටාක තුනක් භාවිතා කරනවා. එකක් ටික ගැඹුරු තටාකයක්, ඊට පස්සේ මධ්‍යස්ථ ගැඹුරක් තියෙන එකක්, ඊට පස්සේ කුඩා තටාකයක්. පළවෙනි තටාකයේ සිදු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නා මුහු ජලය මෙහෙම එකතු කරලා පස්සේ මේ වාෂ්පීභවණයෙන් මේකේ තියෙන ජලය ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගියට පස්සේ මේ ජල පරිමාව දෙකෙන් පංගුවක් අඩු වෙනවා. ජල පරිමාව දෙකෙන් පංගුවක් අඩු වුණා කියලා කියන්නේ සාන්ද්‍රණය දෙගුණයක් වුණා කියන එක. ඉතින් සාන්ද්‍රණය දෙගුණයක් වෙනවා කියලා කියන්නේ එහෙනම් මෙන්න මෙච්චර පරිමාවක් තිබ්බනම් දැන් තියෙන ජලය මෙච්චරයි. ඔන්න දැන් සාන්ද්‍රණය දෙගුණ වෙලා තියෙන. කියන පරිමාව දෙකෙන් පංගුවක් අඩු වුණාට පස්සේ නම් අපි කියනවා සාන්ද්‍රණය දෙගුණ වෙලා තියෙන්නේ. ඉතින් අර සාන්ද්‍රණ සම්බන්ධ හරි සමීකරණය භාවිතා කරාට පස්සේ ඔයාලට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. හරි එහෙනම් සාන්ද්‍රණය දෙගුණට පස්සේ ඉස්සෙල්ලාම තැම්පත් වෙනවා කැල්සියම් කාබනේට්. එහෙනම් කැල්සියම් කාබනේට් කියන කෙනා දිය වෙන්න මෙන්න මෙච්චර වතුර ගොඩක් තිබ්බත් ප්‍රමාණවත් නැහැ. ඒක තමයි වතුර පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් මෙයාට අක්කලා අවක්ෂේප වෙනවා. මෙයාට වතුර මදි. දිය වෙන්න තරම් වතුර මදි. ඒක නිසා මෙයා අවක්ෂේප වෙනවා. දෙවෙනි තටාකයේදී මොකද වෙන්නේ? සාන්ද්‍රණය 4 ගුණයක් වුණාට පස්සේ ඒ කියන්නේ අර කලින් තිබ්බ මුහු ජලයේ වතුර ප්‍රමාණයෙන් වතුර වැඩිපුර වාෂ්ප වෙලා ගිහිල්ලා දැන් වතුර පරිමාව තියෙන 4න් එකයි. ඒතර අපි කියන සාන්ද්‍රණය 4 ගුණයක් වුණා කියලා. වතුර පරිමාව 4 එකක් දක්වා අඩු වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී තැම්පත් වෙනවා කැල්සියම් සල්ෆේට්. එහෙනම් කැල්සියම් සල්ෆේට් කියන කෙනා අවක්ෂේප වෙන්නේ සාන්ද්‍රණය 4 ගුණයක් වුණාට පස්සේ එහෙනම් එයාට මෙන්න මේ ගාන වතුර ප්‍රමාණය ප්‍රමාණවත් මදි දිය වෙන්න.
මේ ගාන හොඳටම ඇති. ඒක තමයි මේ අවස්ථාවේ අවශ්‍ය පුන්නේ නැති මේ අවස්ථාවේ දිය වෙලාව තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයාට මෙන්න මේ ගාන වතුර ප්‍රමාණය 4 එකක් දාලා අඩුණා පස්සේ මේ වතුර ටික මෙයාට ප්‍රමාණවත් මදි දිය වෙන්න. හරි? එහෙනම් ඒ අවස්ථාවේදී මෙයා තැම්පත් වෙනවා. ඔන්න ඊට පස්සේ තව වතුර වාෂ්ප වෙලා ගියාට පස්සේ සාන්ද්‍රණයේ 10 ගුණයක්. ඒ කියන්නේ කලින් තිබ්බ වතුර ප්‍රමාණයෙන් 10 එකක් දක්වා වතුර අඩු වෙනවා. එහෙනම් මෙච්චරයි දැන් තියෙන්නේ. ඔන්න ඔය අවස්ථාවේදී මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙනවා. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනාට මෙන්න මේ වතුර ප්‍රමාණය පවා ප්‍රමාණවත් හොඳට දිය වෙලා ඉන්න. හැබැයි මෙන්න මේ වතුර ප්‍රමාණය මෙයාට ප්‍රමාණවත් නෑ. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා අවක්ෂේප වෙනවා. එහෙනම් ද්‍රාවිතාව සැලකිල්ලට ගත්ත පස්සේ මට කියන්න පුළුවන් වෙන්න මෙයාට සෝඩියම් ක්ලෝරයිඩ් වතුර චුට්ටක් තිබ්බත් හොඳට දිය වෙලා ඉන්න පුළුවන්. නම් සෝඩියම් ක්ලෝරයිඩ් වල තමයි ද්‍රාවිතාව වැඩිම. ඊට පස්සේ මෙන්න මේ කැල්සියම් සල්ෆේට් වලට ඊට වඩා වතුර ටිකක් තියෙනකොට දිය වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර ඕනෙත් නෑ. චුට්ටක් තිබ්බත් මේ වගේ ප්‍රමාණයක් තිබ්බත් මෙයාට හොඳට දිය වෙලා ඉන්න පුළුවන්. කැල්සියම් සල්ෆේට් ද්‍රාවිතාව එන සෝඩියම් ක්ලෝරයිඩ් වල ටිකක් අඩුයි. හැබැයි කැල්සියම් කාබේට් වල අනිවාර්යෙන් වැඩි. එහෙනම් කැල්සියම් සල්ෆේට්. එහෙනම් මට පේනවා කැල්සියම් කාබනේට් වලට මේ වගේ වතුර පොඩ්ඩක් තිබ්බටම දිය වෙන්න. එයාට ඒක වැඩිපුර වතුර වෙනවා. මෙයාගේ ද්‍රාවිතාව හරි අඩුයි. ඒක නිසා මෙයාට වතුර වැඩිපුර ඕනි. එහෙනම් මට කියන්න පුළුවන් කැල්සියම් කාබනේට් වලට තමයි එහෙනම් අඩුම ද්‍රාවිතාවක් තියෙන මට ගන්න පුළුවන් පිළිතුර පළවෙනි පිළිතුර. ප්‍රශ්නයක් 129 මේක 2013 දී විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියනවා ඒ සංයෝගය පුනස්පටීකරණය ක්‍රමයේමගේ ශිල්පෙමකින් භාවිතයෙන් පිරිසුදු කරගන්නවා කියලා කියනවා. ඒ අනුව උෂ්ණත්වයේ හමුවේ වෙන මේ ඒ සංයෝගයේ ද්‍රාවිතාව විචලනය වෙන ආකාරයේ ප්‍රස්ථාරය කුමක්ද කියලා අහනවා. මේ ප්‍රශ්නේ උත්තර හොයාගන්නකොට මේ පුනස්පටීකරණ කතාව අමතක කරන්න. අපි දන්නවා ඕනෑම ඝන සංයෝගයක ද්‍රාවිතාව උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. උෂ්ණත්වය තව තව වැඩි වෙනකොට තව තව වැඩි වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් හතරවෙනි ආකාරයේ ප්‍රස්ථාරයක් විදිහට නම් උෂ්ණත්වය වැඩි වෙනකොට මම ප්‍රස්ථාරම් දින්නම් මෙන්න මෙහෙම. එහෙනම් අපි දන්නවා මෙතන පටන් ගත්තට පස්සේ වෙන්න T උෂ්ණත්වය වෙන ද්‍රාවිතාව S. හරි? එහෙනම් උෂ්ණත්වය 1යි 2යි 3යි කියලා උෂ්ණත්වය මේ පැත්තට වැඩි වෙනකොට ද්‍රාවිතාවත් 1යි 2යි 3යි කියලා එහෙනම් ද්‍රාවිතාවත් ක්‍රමයේ වැඩි වෙනවා. ද්‍රාවිතාව උෂ්ණත්වය අඩු අවස්ථාවේදී අඩු වගේක් තියෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ක්‍රමයෙන් වැඩි වෙනවා. මම දන්න උෂ්ණත්වය වැඩි වෙනකොට තව තවත් ද්‍රාවිතාව තව තවත් වැඩි වෙනවා. මේ අනුක්‍රමණය ටිකක් වැඩිපුර තියෙන ආකාරයෙන් තමයි තියෙන්නේ. මට එහෙනම් ගන්න පුළුවන් පිළිතුර හතරවෙනි පිළිතුර. ඉතින් මේ අවස්ථාවේදී පුනස්පටීකරණ කතාවක් අමතක කරන්න මේකට උත්තර හොයා ගන්නකොට අපි දන්නවා ඕනෑම ඝන සංයෝග ද්‍රාවිතාව උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඔකේ අනිත් පැත්ත තමයි ඕනෑම වායුක ද්‍රාවිතාව උෂ්ණත්වය වැඩි වෙනකොට අඩු වෙනවා. මේක අමතක කරන්නත් එපා. එහෙනම් මට ගන්න පිළිතුර ඝන සංයෝගයක් නිසා එහෙනම් ඝන සංයෝගික උෂ්ණත්වය වැඩි වෙන විට ද්‍රාවිතාව වැඩි වෙනවා. වැඩි වෙන ප්‍රමාණය උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවේදී තව තවත් වැඩි වෙන නිසා එහෙනම් අනුක්‍රම ටිකක් වැඩිපුර තියෙන ආකාරයෙන් මේ හතරවෙනි පිළිතුරේ ආකාර විදිහේ ප්‍රස්ථාරයක් තමයි මට ලැබෙන්න ඕනේ. එහෙනම් උත්තරේ හතරවෙනි එක. ප්‍රශ්නක 130 මේක 2014 දී විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියන ප්‍රබල අම්ලයක් වෙන සල්ෆියුරික් අම්ලය පහත සඳහන් පරිදි ජලයේදී අයනීකරණය වෙනවා කියලා කියනවා. අපි දන්නවා සල්ෆියුරික් ජලයේදී අයනීකරණ වෙලා H+ සහ SO4 2- බවට. අපිට කියනවා ගන් ඩෙසිමීටර මවුල 0.5ක සල්ෆියුරික් ද්‍රාවණයේ ලීටරයක අඩංගු මුළු අයන සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. අපි දන්නවා ප්‍රබල අම්ලයක් සල්ෆියුරික් කියලා කියන්නේ. එහෙනම් ප්‍රබල අම්ලයක් ජලයට දැම්මට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. දුබල අම්ලයක් නම් විඝටන වෙන්නේ භාගිකව. ඒක අපි අම්ල භස්ම ලවණ කියන පාඩමේදී මේක සම්පූර්ණයෙන් හොඳට ඉගෙන ගන්න. එහෙනම් මේක ප්‍රබල අම්ලයක් නිසා මේක සම්පූර්ණයෙන් ජලයේදී අයනීකරණය වෙනවා H+ සහ SO4 2- බවට. එහෙනම් මම සමීකරණ ලියනවා මෙන්න මෙහෙම. H2SO4 සල්ෆියුරික් ඒක ජලීය ද්‍රාවණයක්. AQ එහෙනම් H+ එහෙනම් මේක ජලීය දන SO4 2- එහෙනම් සල්ෆේට් සහ H+ බවට ඔන්න ආකාරයෙන් සම්පූර්ණයෙන් විඝටනය වෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ සමීකරණය තුලිත කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ අපිට තුලිත කරලා දීලාම තියෙනවා. මෙතන දෙක ඉලක්කම දැම්මට පස්සේ මේ පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාව මේ පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාවට ඒ මූලද්‍රව්‍ය වලදී සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ කට්ටිය විඝටනය වෙන අනුපාතය 1ට 2ට 1. හොයාගන්න අපි සල්ෆියුරික් ඉස්සරහින් මෙතන තියෙන එක ඉලක්කම අපි සාමාන්‍ය රසායන විද්‍යාවේ එක ඉලක්කම් ලියන්නේ නැහැ. එහෙනම් මෙතන H+ ඉස්සරහින් තියෙන දෙක ඉලක්කම ඒක තමයි මේ ලියලා තියෙන්නේ. සල්ෆේට් ඉස්සරහින් තියෙන මෙතන එක ඉලක්කම අපි එක ඉලක්කම ලියලා නැහැ. එහෙනම් 1ට 2ට 1 කියන අනුපාතයෙන් තමයි එහෙනම් මේ කට්ටිය මේ ආකාරයෙන් විඝටනය වෙන්නේ. එහෙනම් අපිට දීලා තියෙනවා ඝන ඩෙසිමීටරයට මවුල 0.5ක H2SO4 ද්‍රවණය දීලා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන් මෙයා විඝටුණාට පස්සේ එහෙනම් ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ ලීටර් එකකට. ඒක අමතක කරන්න එපා. දැන් ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. උසත් ඩෙසිමීටර්
උස ඩෙසිමීටර 1යි, දිග ඩෙසිමීටර 1යි, පළල ඩෙසිමීටර 1යි. එතකොට මේක ගුණ වෙලා පස්සේ ගන්න ඩෙසිමීටර 1යි. ඉතින් මේක ඇතුළේ තියෙන සම්පූර්ණ මුළු පරිමාව ලීටර් 1කට සමාන වෙනවා. එතකොට ඝන ඩෙසිමීටර් 1ක් කියලා කියන්නේ ලීටර් 1යි. ඔක අමතක කරන්න එපා. හරි? එතකොට මේගොල්ලෝ මේ කියලා තියෙන ඝන ඩෙසිමීටරේට මවුලනේ. එහෙනම් මේ කියලා තියෙන්නේ ලීටරේට මවුල තමයි. හරි? ඝන ඩෙසිමීටර් 1ක් ලීටර් 1කට සමානයි. එහෙනම් මෙයාගේ තියෙන මුළු මවුල ප්‍රමාණය 0.5යි. එනවා ඔයාලට පේනවා මෙතන එකක් තියෙයි නම් දෙකක් හැදෙන්නේ. එහෙනම් 0.5ක් තියෙනවා නම් එකක් හැදෙන්න ඕනේ. එතකොට මෙතන එකක් තියෙනවා මෙතන එකයි හැදෙන්නේ. එහෙනම් මෙතන 0.5ක් තියෙනවා නම් මෙතනත් 0.5යි හැදෙන්න ඕනේ. එතකොට මෙයා සම්පූර්ණයෙන් විඝටනය වෙලා ලැබෙනවා H+SO4 minus මවුල 1ක් සහ H+SO4 minus මවුල 0.5ක්. එන ඔක්කොම මවුල සංඛ්‍යාව 1.5. එක මවුලක තියෙනවා 6.02 වැඩි කිරීමේ 10 20 වගේ විශාල සංඛ්‍යාවක්. ඒතර මෙතන මවුල තියෙන 1.5ක. එහෙනම් එක මවුලක තියෙනවා මෙච්චරක් මවුල 1.5ක තියෙන ගාන හොයාගන්න තියෙනවා. එහෙනම් ඉතින් 1.5 වෙන මේ සංඛ්‍යාවෙන් ගුණ වෙලා තියෙනවා. එකෙන් බෙදලා ලියන්න දෙයක් නැහැ නේ. මම ලියන්න පුළුවන්. එහෙනම් 1.5 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 23. මෙන්න මෙච්චර සංඛ්‍යාවක් තමයි එහෙනම් තියෙන අයන සංඛ්‍යාව. එහෙනම් අපිට ගන්න පුළුවන් පිළිතුර තුන්වෙනි පිළිතුර. ප්‍රශ්නක 131 මේක 2004 වර්ෂයේදී විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියනවා මෙන්න මෙහෙම ජලය එකතු කර ග්ලූකෝස් ද්‍රාවණයක් තනුක කිරීමේදී ද්‍රාවණයේ ඇති ද්‍රව්‍ය අංශු සංඛ්‍යාවට මොකද වෙන්නේ කියලා අහනවා. දැන් බලන්න මෙන්න මෙහෙමයි. වෙන්න තියෙනවා ජලීය ද්‍රාවණයක්. හිතන්න මේකේ තියෙනවා ජලය ඝන ඩෙසිමීටර් 2ක්. මේකේ දිය කරන ග්ලූකෝස් හරි ග්ලූකෝස් මවුල 2ක් කියලා හිතන්න. එහෙනම් අපි දන්නවා සාන්ද්‍රණය කියලා කියන්නේ මවුල ප්‍රමාණය බෙදීම පරිමාව. එහෙනම් මට ගන්න පුළුවන් මවුල ප්‍රමාණය 2යි මවුල පරිමාව ඝන ඩෙසිමීටර් 2යි. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය මට ගන්න කියන්න පුළුවන් 2කට 2 කැපිලා ඊට පස්සේ 1යි. එහෙනම් ඝන ඩෙසිමීටර් උඩටදී ඝන ඩෙසිමීටරයට වෙලා ඍණ දර්ශකයක් එනවා. එහෙනම් ඝන ඩෙසිමීටරේ මවුල 1යි කියලා ගණනය කරන්න මේ තියෙන්නේ මේ ද්‍රාවණයේ ග්ලූකෝස් සාන්ද්‍රණය. ඒක තමයි අපි මේ ගණනය කරේ. හරි ඊට පස්සේ කියනවා මෙන්න මේකට තව වතුර දානවලු. එහෙනම් හිතන්න දැන් වතුර දැම්මට පස්සේ හරි තව ජලය දාලා තියෙනවා මං දානවා ජලය මේ වගේම තව සංඛ්‍යාව. එහෙනම් ජලය දාලා තියෙනවා ඩෙසිමීටර් 4ක්. හරි ගන්න ඩෙසිමීටර් 4ක් ජලය දාලා තියෙනවා. හැබැයි මේක ග්ලූකෝස් දැම්මද? නෑ කලින් තිබ්බ ග්ලූකෝස් සංඛ්‍යාවම තමයි. එහෙනම් කලින් තිබ්බ ග්ලූකෝස් සංඛ්‍යාවම තමයි තාමත් තියෙන්නේ. නම් ග්ලූකෝස් මවුල 2යි තියෙන්නේ. හරි එහෙනම් මේ අවස්ථාවේදී මට සාන්ද්‍රණය ගණන කරන්න පුළුවන්. සාන්ද්‍රණය C සමාන මවුල ප්‍රමාණය බෙදීම පරිමාව. මවුල ප්‍රමාණය 2යි පරිමාව 4යි ඝන ඩෙසිමීටර් ලැබෙනවා 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල. හරි ඔයාලට පේනවා දැන් මේ අවස්ථාවේදී මෙයාගේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 1යි. දැන් වතුර දාලා තියෙනවා. වතුර දැම්මට පස්සේ මෙයාගේ සාන්ද්‍රණය අඩු වුණා. ඉස්සල්ලා 1යි දැන් 0.5යි. එහෙනම් මෙන්න මෙතන සාන්ද්‍රණය අඩු වෙනවා එකට තමයි අපි කියන්නේ තනුක වෙනවා කියලා. එහෙනම් තනුක වුණාට මේ ද්‍රාවණයේ තියෙන මේ දිය වෙලා තියෙන ග්ලූකෝස් මවුල ප්‍රමාණය වෙනසක් නැහැ. එහෙනම් මට ගන්න පුළුවන් පිළිතුර 4 වෙනි පිළිතුර. ගන්න ප්‍රශ්නාංක 132 මේක 2016 දී විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියනවා මෙන්න මෙහෙම ද්‍රවීය කාබනික ද්‍රාවකයක් සහ නිද්‍රවීය කාබනික ද්‍රාවකයක් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කියන්න කියලා. ඉතින් මේ අණුවල ව්‍යුහය සැලකිල්ලට ගත්තට පස්සේ මට ගන්න පුළුවන් තමයි දෙවෙනි පිළිතුර. අපි දන්නවා ඇසිටෝන් කියලා කියන්නේ මේක කාබනික සංයෝගයක්. කාබන් පරමාණුවක් මෙහෙම තියෙනවා, ඔක්සිජන් පරමාණුවක් මෙහෙම ඇදලා තියෙනවා. මෙතන CH3 කාණ්ඩයක්, මෙතන CH3 කාණ්ඩයක්. ඉතින් අපි දන්නවා මේ දෙන්න සැලකිල්ලට ගත්තට පස්සේ මෙයාට වඩා මෙයාගේ විදුලිතාව අඩුයි. එහෙනම් මේ පැත්ත ඔක්සිජන් කියන කෙනාගේ විදුලිතාව වැඩි නිසා මේ ඉලෙක්ට්‍රෝන වලාව මේ ඔක්සිජන් පැත්තට ඇදිලා යනවා. ඒතර මට කියන්න බෑ ඔක්සිජන් පැත්තේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ නිසා මේ පැත්තේ සුළු වශයෙන් ඍණ ආරෝපණයක් එනවා. ඩෙල්ටා ඍණ කියලා කියනවා. එහෙනම් එහා සමගාමීව මේ පැත්තට සුළු වශයෙන් ධන ආරෝපණයක් එනවා. ඩෙල්ටා ධන කියලා කියනවා. මට පේනවා මේ අණුව අසමමිතිකයි. මේ පැත්ත වැඩිපුර ඍණ වෙලා තියෙනවා. මේ පැත්ත වැඩිපුර ධන වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් එකම අණුව අසමමිතික ස්වරූපයක් අරගෙන එක පැත්තක් වැඩිපුර ඍණ අනිත් පැත්ත වැඩිපුර ධන වුණාට පස්සේ අපි කියනවා ඒකට ඒ අණුව ද්‍රවීය වුණා කියලා. ඉතින් මට පේනවා නම් ඇසිටෝන් කියන කෙනා මේ ආකාරයෙන් ද්‍රවීය වෙලා තියෙනවා. ඒතර බෙන්සීන් කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. කාබන් පරමාණු 6ක් තියෙනවා මෙන්න මෙහෙම. මොන ආකාරයෙන් බැඳලා තියෙනවා.
එතකොට මේ කාබන් පරමාණු දෙකක් කර එකක් මෙන්න මේ ආකාරයෙන් දිත්ත බන්ධන වලින් බැඳිලා තියෙනවා. එතකොට කාබන්ට බන්ධන 4ක් බැඳෙන්න පුළුවන්. 1 2 3යි බන්ධන 3යි බැඳිලා තියෙන. තව එක බන්ධනයක් බඳව ගන්න පුළුවන්. ඒක හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක මෙන්න මෙහෙම බැඳෙනවා. ඉතින් මෙන්න මේක තමයි බෙන්සීන් කියලා කියන්නේ. එතකොට මට පේනවා මෙතන කාබන් 6ක් තියෙනවා, හයිඩ්‍රජන් 6ක් තියෙනවා. C6යි H6යි කියලා කියන්නේ මේ බෙන්සීන්. හැබැයි මේ බෙන්සීන් වල සාමාන්‍යයෙන් මේක අඳින තව ස්වරූපයක් තියෙනවා. මේ බන්ධන එකක් කර එකක් මේ විදිහට දිත්ත බන්ධන තිබ්බට මේව මාරු වෙනවා තැනින් තැන. ඒතකොට මේක ඉලෙක්ට්‍රෝන වලාවක් වගේ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මෙතන වෘත්තාකාර වලයක් ආකාරයෙන් අදින ආකාරකුත් තියෙනවා. ඉතින් ඒක ලොකුට හිතන්න බෑ. උසස් පෙළ රසායන විද්‍යාවේදී වලය ගැන වැඩිදුර අධ්‍යයනය කරાવી. එහෙනම් බෙන්සීන් කියලා කියන්නේ මෙහෙම අණුවක් වලට පෙනෙන මේ අණුව ඊටාත්ම සමමිතිකයි. එහෙනම් සමමිතිකයි නා එක පැත්තක් වැඩිපුර රින වෙන එක පැත්තක් වැඩිපුර දර වෙනවා කියලා කතාවක් අපිට කියන්න බෑ. එහෙනම් මෙයා නිර්ද්‍රවීය අණුවක්. එහෙනම් මට ගන්න පුළුවන් පිළිතුර ඇසිටෝන් සහ බෙන්සීන් කියන දෙන්න තමයි. ඇසිටෝන් කියන කෙනා ද්‍රවීයයි, බෙන්සීන් කියන කෙනා නිර්ද්‍රවීයයි. එහෙනම් පිළිතුර දෙවෙනි පිළිතුර මට ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 133 මේක 2016 විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියනවා මෙන්න මෙහෙම. PC කියලා ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. අපෙන් අහන මේ ප්‍රකාශ තුනේ නිවැරදි ප්‍රකාශ මොනවද කියලා අහන්නේ. ඒ ප්‍රකාශය හුමාල ආශ්‍රය මගින් කුරුඳු කොළ වලින් කුරුන් තෙල් නිස්සාරණය කරගත හැකි කියලා කියනවා. B ප්‍රකාශය භාගික ආශ්‍රය මගින් බොර තෙල් වලින් පෙට්‍රල් ලබාගත හැකි කියලා කියනවා. C ප්‍රකාශය සරල ආශ්‍රය මගින් ලින් ජලය මගින් ආශ්‍රය ජලය කියලා කියන්නේ පිරිසුදු ජලයට හරි ලබාගත හැකි කියලා කියනවා. ඔව් සිලබස් එකේම කියලා තියෙනවා මෙන්න මේ ආකාර වලින් ඒ අදාළ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රකාශයෙන් සත්‍ය වෙන්නේ A B C කියන තුනම සත්‍ය ප්‍රකාශ තුනක්. එහෙනම් මට තුර 4 වෙනි පිළිතුර. ගන්න ප්‍රශ්නාංක 134 මේක 2016 විභාගයට ආව ප්‍රශ්නයක්. අපිට කියනවා මෙන්න මෙහෙම. ජලයේ මවුල 10ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් දී එකල ලැබෙන ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාගිතාම සරල ප්‍රශ්නයක් වෙන්නේ මෙහෙම උත්තර හොයාගන්නේ. බලන්න මෙතන දීලා තියෙන මවුල සංඛ්‍යාව මොනවද කියලා. ජලයේ දීලා තියෙනවා අය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා තියෙනවා. ජලයේ මවුල 10යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2යි. එහෙනම් මට කියන්න පුළුවන් මුළු මවුල. හරි? එහෙනම් මුළු මවුල ප්‍රමාණය ගන්න පුළුවන් 10 2යි 12යි මවුල. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය සමානයි. අපි දන්නවා මවුල භාගය හොයාගන්නේ අදාළ සංඝටකයේ මවුල ප්‍රමාණය බෙදනවා මිශ්‍රණයේ මුළු මවුල ප්‍රමාණය. එහෙනම් අදාළ ද්‍රාවණයේ අදාළ සංඝටකයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මවුල 2ක් මිශ්‍රණයේ මුළු මවුල ප්‍රමාණය ජලයේ මවුල 10යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2යි ඔක්කොම මවුල 12යි. එහෙනම් මේක සුළු වෙලා ගත්තට පස්සේ මට පේනවා 2 බෙදීම 12 කියලා කියන්නේ 1 බෙදීම 6යි. මවුලට මවුල සුළු වෙලා කියනවා එහෙනම් මෙයාට ඒකකයක් නැහැ. අපි දන්න මවුල භාගය ස්කන්ධ භාගය පරිමාණ භාගය මේකේ එකකටවත් ඒකකයක් නැහැ. මොකද මේ අදාළ ඒවා සුළු වෙලා යන නිසා. එහෙනම් මට මෙතන ලැබෙනවා 6න් 1යි කියලා. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි මට ගන්න පුළුවන් පිළිතුර.